ඊළඟට පුතේ අපි බලමු දැන් ඔය ට්‍රාන්සිස්ටරයක් මේ අපි කතා කරේ වර්ධකයක් විදිහට භාවිතා කරන එක. හරි. මෙතන වර්ධනයක් වුණා. ඒ කතාව හරි. ඊළඟට පුතේ ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන තව ක්‍රම ගොඩක් ක්‍රම තියෙනවා. උසස් පෙළට අපි කතා කරනවා මෙයා වර්ධකයක් විදිහට භාවිතා කරන්න. ඊළඟට පුතේ මෙයාව not gate එකක් විදිහට භාවිතා කරන්න. ඒ වගේම පුතේ ට්‍රාන්සිස්ටරයක් අපි ස්විචයක් විදිහට භාවිතා කරන්නත් ඉගෙන ගන්නවා. right? විශේෂ නිර්දේශය අපිට තියෙන ඔය අවස්ථා තුන. ඉතින් අපි ඔය කතා කරේ වර්ධකයක් විදිහට භාවිතා කරන්න. right? ඊට පස්සේ අපි ලියමු මෙහෙම ලියන්න පුතේ මෙහෙම ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස ස්විචයක් ලෙස භාවිතා කිරීම. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම. ඉතින් අර ගාන හදන තැන අපි ලියාගත්තේ නෑ නේද උඩින් ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කිරීම කියලා. එහෙම ලිව්වද පුතේ? ලිව්වේ නැත්නම් එතන අංක 1 දාලා ලියා ගන්න ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කිරීම කියලා. මේ ගාන හදන්න පටන් ගත්ත දැන්. හරි? එතකොට දැන් අපි ඊළඟට ලියමු ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම අංක 2කට. 1 2 3 පිළිවෙලක් නැහැ. මේ අවස්ථා තුන ගැන අපිට කතා කරන්න කියලා තියෙනවා. right? එහෙනම් ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම. අපි බලමු පුතේ ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියලා. right. හරි නේද? මාතෘකාව ලියුවේ නේද? ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිතා කිරීම. ලියන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක් කපා හැරි හා සංතෘප්ත අවස්ථාවේ ට්‍රාන්සිස්ටරයක් කපා හැරි හා සංතෘප්ත අවස්ථාවේ පවත්වා ගන්නේ නම් කපා හැරි හා සංතෘප්ත අවස්ථාවේ පවත්වා ගන්නේ නම් එය ස්විචයක් ලෙස ක්‍රියා කරයි. හරි. ඔන්න බලන්නකෝ පුතේ. හරි. පුතේ බලන්නකෝ. මෙන්න ස්විච් එකක් තියෙනවා. මෙතන කෝෂයක් තියෙනවා. මෙන්න මෙතන බල්බ් එකක් තියෙනවා. right? ඒ වගේම පුතේ ඔන්න මම තව පරිපත කොටසක් අඳින්නම්. මෙතෙන්ට මම සම්බන්ධ කරනවා පුතේ ට්‍රාන්සිස්ටර්. දැන් අපි බලන්නේ ස්විච් එක වැඩ කරන විදියයි ට්‍රාන්සිස්ටරේ වැඩ කරන විදිය දෙකම එකමද කියලා. එහෙම නැත්නම් අපිට කියන්න බෑනේ ස්විච් එකක් වෙනකොට ට්‍රාන්සිස්ටරයක් යොදා ගන්න කියලා නේද? right? ඔන්න බලන්න. පුතේ මම මෙතන ස්විච් එක යොදාගෙන තියෙනවා ඕෆ් අවස්ථාවේ. ස්විච් එක යොදාගෙන තියෙන මොන අවස්ථාවේද? ඕෆ්. ට්‍රාන්සිස්ටරේ යොදා ගන්නවා පුතේ කපා හැරි. ස්විච් එක ඕෆ් නම් ඉතින් මෙහෙමනේ අදින්නේ නේද? ඕෆ් කියන්නේ විවෘත අවස්ථාව. ට්‍රාන්සිස්ටරයක් නම් කපා හැරි නම් පුතේ මොකද කරන්නේ අපි? කපා හැරි වෙන්න නම් මේ Vin අගය මොකද්ද වෙන්න ඕන? Vin අගය 0.4 වඩා ගොඩක් කුඩා වෙන්න ඕන. ගොඩක් ඕනේ නැහැ. ඉතින් 0.4 වඩා කුඩායි නම් සාමාන්‍ය සිලිකන් එක ගන්න 0.4 වඩා කුඩා නම් එයා කපා හැරි. දැන් ඔන්න බලන්න මේ දෙන්නම හැසිරෙන විදි සමානද කියලා. පුතේ මෙතන විභවය අපි ගමුකෝ මේ කෙලවර වල දෙකේ විභවය VA VB කියලා සරලව. මෙතන විභවය VA නම් පුතේ මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් අග්‍ර විභව සමානයි. මෙන්න මෙතන විභවය VA මයි. මෙතන විභවය VB නම් පුතේ මෙතන විභවයත් VB මයි. එහෙනම් කෝෂය හරහා පවතින මුළු වෝල්ටීයතාවය මම ලියන්නම් V ට සාපේක්ෂව A. මේ මුළු වෝල්ටීයතාවයම පුතේ මේ වෙලාවේදී ස්විච් එක හරහා පවතිනවා. දැන් ඔන්න ස්විච් එකක් විදියට අරයත් හැසිරෙනවා නම් අරයගෙත් මෙහෙමම වෙන්න ඕන. ඒ කියන්නේ කෝෂය හරහා තියෙන මුළු වෝල්ටීයතාවයම පුතේ ස්විච් එක හරහා පවතින්න ඕන. අපි බලමු එහෙම වෙනවද කියලා. ඔව්. Vin 0.4ට වඩා කුඩා නම් පුතේ IC ධාරාවක් ඇති වෙන්නේ නැහැ. විට IB සමානයි 0. ඒ වගේම IC සමානයි 0 වේ.
IB සමානයි බිඳුව වේ. එම නිසා IC සමානයි බිඳුව වේ. එහෙනම් දරුවේ ධාරාවක් කියන්නේ නැහැනේ. එහෙනම් මේ වෙලාවේදී කෝෂයේ මෙතන විභවය VA මෙතන විභවය VB නා. ඒ කියන්නේ මේ කෝෂය හරහා විභව අන්තරය අපිට ලියන්න පුළුවන් VB ට සාපේක්ෂව A. එහෙනම් ඒ විභව අන්තරය ඒ විදිහටම පුතේ මෙතන ක්‍රියාත්මක වෙනවා. AB කියලා දාගත්තොත් නිකන් මේ විභවාන්තරේ ඒ විදිහටම මෙතනත් ක්‍රියාත්මක වෙනවා. මොකද VA නම් පුතේ මෙහෙම ඇවිල්ලා මෙතන විභවය VA වෙනවා. මෙතන විභවය VB නම් මෙතන විභවය VB වෙනවා. මොකද ධාරාවක් දාන්නේ නැති නිසා පුතේ සන්නායක කම්බිය ඔස්සේ විභව සමානයි කියලා අපිට ගන්නයි. හරි. right. දැන් පුතේ මෙතෙන්දි බල්බය නොදැල්වේ. නොදැල්වේ. මෙතෙන්දිත් නොදැල්වේ. right. එහෙමනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම ට්‍රාන්සිස්ටරයක් කපා හැරිය අවස්ථාවේ භාවිතා කරන එකයි ස්විච් එකක් ඕෆ් අවස්ථාවේ තියෙන එක දෙකම එක වගේ කියලා නේද? හැබැයි මේක ඔන් වෙන වෙලාවටත් හරිද කියලා අපි බලන්න ඕන. right. අපි ලියමු පුතේ මෙහෙම ඉස්සර වෙලා ලියන්න මෙහෙම මේ පොඩි මාතෘකාවක් ලියලා ලියමු අපි ලියවන්න මෙහෙම කපා හැරිය අවස්ථාවේ ට්‍රාන්සිස්ටරයක් පොඩි අනුමාත්‍රකාවක් විදිහට හොඳ මේක යටින් ඉරක් කරන ගත්තත් කමන්නේ. කපා හැරිය අවස්ථාවේ වූ ට්‍රාන්සිස්ටරයක් ඕෆ් ස්විච් එකක් ලෙස ක්‍රියා කරයි. එඳ ගන්න පුතේ මේ සටහන් කපා හැරිය අවස්ථාවේ වූ ට්‍රාන්සිස්ටරයක් ඕෆ් ස්විච් එකක් ලෙස ක්‍රියා කරයි. එඳ ගන්න පුතේ රූප සටහන ඉක්මනට එනගමු. හරි නේද පුතේ යනගෙන ඉවරයි නේද? දරුවනේ ඇඳගෙන ඉවරයිද? කොහොම ඉතින් ඇඳගෙන ඉවර නැද්ද? ළමයි ඉක්මන් කරන්න වැඩ තියෙනවද? අනේ ඊළඟට ඉතින් රෑ 8 9 වුණා කියලා 8 කොහොමද වෙනවනේ 9 10 වුණා කියන්න බෑ මට. දරුවනේ ඉක්මන් කරමු ඉතින්. ඉක්මන් කරන්න. ඔයාලා ඉවර වෙලා මැසේජ් දානවා මට එන්නේ නැතුව මේ තියෙන්නේ. ඔක්කොම එක වෙලාවෙදී ඉවර වුණා. right හරි. ලියමු තේ යටින් අපි ලියන්න මෙහෙම. පළමු පරිපතේ අපි මේ එක පරිපතය ගැන විස්තර ලියා ගන්න. හරි. මේකේ බල්බ් එක නොදැල්වෙන්නේ ස්විච් එක ඕෆ් නිසා. මේකේ බල්බ් එක නොදැල්වෙන්නේ ට්‍රාන්සිස්ටරය කපා හැරිය අවස්ථාවේ තියෙන නිසා නේද? right. මෙහෙම ලියමු. පළමු පරිපතේ බල්බය නොදැල්වෙන්නේ එය කපා හැරි අවස්ථාවේ පළමු පරිපතේ බල්බය නොදැල්වෙන්නේ ස්විචය පෙරදුනා. අය මොනද ලියමු. පළමු පරිපතේ බල්බය නොදැල්වෙන්නේ ස්විචය ඕෆ් නිසාය. දෙවන පරිපතේ බල්බය නොදැල්වෙන්නේ එය කපා හැරි අවස්ථාවේ පවතින නිසාය. දෙවනි පරිපතේ බල්බය නොදැල්වෙන්නේ එය කියන්නේ ට්‍රාන්සිස්ටරය. හරි. ට්‍රාන්සිස්ටරය කියලා ලියාගත්තා තමයි. දෙවෙනි පරිපතේ බල්බය නොදැල්වෙන්නේ ට්‍රාන්සිස්ටරය. කපා හැරි අවස්ථාවේ පවතින නිසාය. පුතේ අපි එතෙන්ටම ලියමු ඊට පස්සේ මෙහෙම. අවස්ථා දෙකේදීම බල්බය හරහා වෝල්ටීයතාවයක් නොපවතින අතර
මුළු සැපයුම් වෝල්ටීයතාවයම මුළු සැපයුම් වෝල්ටීයතාවයම මුළු සැපයුම් වෝල්ටීයතාවයම මුළු සැපයුම් වෝල්ටීයතාවයම ස්විචය ඇල ඉරක් ට්‍රාන්සිස්ටරය අවස්ථා දෙකේදී ස්විචය ඇල ඉරක් ට්‍රාන්සිස්ටරය හරහා පවතී මුළු සැපයුම් වෝල්ටීයතාවයම ස්විචය ඇල ඉරක් ට්‍රාන්සිස්ටරය හරහා පවතී බලන්න පුතේ අවස්ථා දෙකම සමානයි නේද මේක හරහා වෝල්ටීයතාවයක් අවස්ථා දෙකේදීම නෑ බල්බය හරහා නේද ඒ වගේම මුළු සැපයුම් වෝල්ටීයතාවයම මේ වෙලාවේදී ස්විචය හරහා මේ වෙලාවේදී ට්‍රාන්සිස්ටරය හරහා එහෙනම් පුතේ කපා හැරි අවස්ථාවේ ඉන්න ට්‍රාන්සිස්ටරයක් අපිට කියන්න පුළුවන් ඕප් ස්විචයක් විදිහටම හැසිරෙනවා කියලා. එහෙනම් පුතේ ඒකටම ලියන්න එම නිසා කපා හැරි අවස්ථාවේ වූ ට්‍රාන්සිස්ටරයක් එම නිසා කපා හැරි අවස්ථාවේ වූ ට්‍රාන්සිස්ටරයක් ඕෆ් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. ඕෆ් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. ඕෆ් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. රයිට්. හරි නේද පුතේ? ඊළඟට ලියන්න පුතේ මෙහෙම ආයෙ අර අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. සංතෘප්ත අවස්ථාවේ පවතින ට්‍රාන්සිස්ටරයක් ඔන් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. संतृप्त अवस्थाවේ පවතින ට්‍රාන්සිස්ටරයක් ඔන් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. රයිට්. ඔන්න බලන්නකො පුතේ ස්විච් එක ඔන් කරොත් ඒ කියන්නේ මේ තියෙන ස්විච් එක ඔන්. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් සංවෘත. මේ බලන්නකො පුතේ. එතකොට මෙතන විභවය VB නම් මේ කම්බියක් සම්පූර්ණ සන්නායක කම්බිය. එහෙනම් මෙතන විභවය VB. මෙතන විභවය VA නම් මෙතන විභවය VA. එහෙනම් මේ වෙලාවේදී මුළු සැපයුම් වෝල්ටීයතාවය VB ට සාපේක්ෂව කෙලින්ම මෙන්න මේ බල්බය හරහා ක්‍රියාත්මක වෙනවා. VB ට සාපේක්ෂව මේ වෝල්ටීයතාවය සම්පූර්ණයෙන්ම බල්බ් එක හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පුතේ බල්බ් එක දැල් වෙනවා. දැල් වේ. මෙතෙන්ට ආවොත් බලන්න පුතේ මෙයා සංතෘප්ත කරොත් ඒ කියන්නේ පුතේ Vin අගය 0.7ට වඩා තරමක් වැඩි කරනවා. සංතෘප්ත වුණොත් ට්‍රාන්සිස්ටරයක අපි කතා කරා VCE අගය E හා C අතර ඒ කියන්නේ කලෙක්ටර් එක සහ එමීටර් එක අතර වෝල්ටීයතාවය බිඳුවක් වෙනවා කියලා. ඒ කියන්නේ පුතේ VC ඍණ VE අගය බිඳුවයි VC සමානයි VE ට. ඒ කියන්නේ අග්‍ර දෙකේ වෝල්ටීයතාව සමානයි. එහෙමනම් පුතේ මෙතන වෝල්ටීයතාවය VB නම් මෙතනත් VB, මෙතනත් VB, මෙතනත් VB. මෙතන VA නම් මෙතනත් VA මයි. එහෙනම් පුතේ මෙන්න මේ සැපයුම් වෝල්ටීයතාවය VB ට සාපේක්ෂව එහි අගය සම්පූර්ණයෙන්ම බල්බය හරහා ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පුතේ බල්බය දැල් වෙනවා. දැල් වේ. හරි. බලන්නකො එහෙනම් සංතෘප්ත වෙලාවේ ට්‍රාන්සිස්ටරයක් ඔන් ස්විචයක් විදියටම හැසිරලා තියෙනව නේද? හරි. පුතේ අපි ලියුවා සංතෘප්ත අවස්ථාවේ පවතින ට්‍රාන්සිස්ටරයක් ඔන් ස්විචයක් ලෙස ක්‍රියා කරයි කියලා. හරි. දරුවෝ ඉක්මනට නැගමු රූප සටහන. ඉක්මන් කරන්න. හරිද පුතේ? නැගින ඉවරයිද? මම මේකට සටහනක් දෙනවා පුතේ. ඉක්මන් කරන්න නැගින ඉවර වෙන්න. හරි. දැන් මෙතන ස්විච් එක ඔන් කරපු වෙලාවෙදී මේ බලන්නකො. මේක හරහා විභවාන්තරයක් නෑනේ. එහෙනම් B විභවය කෙලින්ම බල්බ් එකේ මේ කෙලවර විභවයට සමානයි. එතකොට මෙතන ධනාග්‍ර විභවය මෙතෙන්ට සමානයි. එහෙනම් මුළු විභවෙම බල්බ් එක හරහා පවතින. දැන් මෙතෙන්දි මේ නොකිය කියන්නේ ස්විච් එකේ කෙලවරවල් දෙක හරහා. ඒ කියන්නේ මෙතන A මෙතන අපි ගමු XY කියලා. මේ ස්විච් එකේ අග්‍ර දෙක හරහා විභවාන්තරයක් ඉතුරු වෙන්නේ නැහැ. ස්විච් එකේ අග්‍ර හරහා විභවාන්තරයක් නැහැ. ඉතින් හරිනේ සංතෘප්ත වෙලාවේදී පුතේ C හා E අග්‍ර අතර ගත්තත් විභවාන්තරයක් නැහැ නේද? right. එහෙනම් ස්විච් එක හරහා සම්පූර්ණයෙන්ම ධාරාව යනවා විභවාන්තරයකින් තොරව. හරි. මෙයා හරහා පුතේ විභවාන්තරයකින් තොරව සම්පූර්ණ ධාරාව ගිහිල්ලා මෙහෙම. ඒ කියන්නේ ඔන් ස්විච් එකුයි
සන්තෘප්ත අවස්ථාවේ ඉන්න ට්‍රාන්සිස්ටර් එක දෙකම සමානයි කියන්න පුළුවන් අපිට. පැහැදිලිද පුතේ? හරි. හරි නේද දරුවනේ? ඔන්න ආයෙමත් කියන්න කියලා දාලා තිබුණා. තේරුම් නැත්නම් ආයෙ අහන්න එක වන්න. අපි සටහනක් ලියාගමු. ඒ අතර තේරුම් නැත්නම් ආයෙ මෙසේජ් කරන්න. ලියන්න මෙහෙම පුතේ. පළමු පරිපතේ බල්බය දැල්වෙන්නේ පළමු පරිපතේ බල්බය දැල්වෙන්නේ ස්විචය ඔන් නිසාය. පළමු පරිපතේ බල්බය දැල්වෙන්නේ ස්විචය ඔන් නිසාය. ස්විචය ඔන් නිසාය. දෙවන පරිපතේ බල්බය දැල්වෙන්නේ දෙවන පරිපතේ බල්බය දැල්වෙන්නේ දෙවන පරිපතේ බල්බය දැල්වෙන්නේ ට්‍රාන්සිස්ටරය සන්තෘප්ත අවස්ථාවේ පවතින නිසාය. ට්‍රාන්සිස්ටරය සන්තෘප්ත අවස්ථාවේ පවතින නිසාය. අවස්ථා දෙකේදීම මුළු සැපයුම් වෝල්ටීයතාවයම බල්බය හරහා පවතින අතර ස්විචය ඇල ඉරක් ට්‍රාන්සිස්ටරය හරහා විභව අන්තරයක් නොපවති. ඒ අනුව සන්තෘප්ත අවස්ථාවේ පවතින ට්‍රාන්සිස්ටරයක් ඔන් ස්විචයක් ලෙස ක්‍රියා කරයි. ඔතෙන්දි පුතේ දරුවෙකුට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඇයි සර් සන්තෘප්ත අවස්ථාවටම යන්නේ වීන්නගේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට දැන් කලින් ඕෆ් වෙලා තිබ්බ වීන් කපා හැරෙන පුතේ නේද? ඔව් අපි ක්‍රියාකාරී කියන කතා කරේම නෑ නේද මෙතෙන්දි? ඒතර වීන්නගේ පුතේ කපා හැරියගේ තිබිලා ටික වැඩි කරගෙන වීන්නගේ කපා හැරියගේ තිබිලා ටික වැඩි කරගෙන ආවොත් ක්‍රියාකාරී අවස්ථාවට එනෝනේ. ඊට පස්සේනේ සන්තෘප්ත අවස්ථාවට යන්නේ. ඉතින් ක්‍රියාකාරී වෙලාවෙදි මේක හරහා ධාරාව යනවා බල්බ් එක පත්තු වෙනවනේ. ඉතින් ඇයි ඒ වෙලාව ඔන් ස්විච් එකක් විදියට ගන්න බැරි ගියා? පුතේ ඒ වෙලාව ඔන් ස්විච් එකක් විදියට ගන්න බෑ. හේතුව ක්‍රියාකාරී අවස්ථාවේදී මේක හරහා ධාරාව යන එක හරි බල්බ් එක පත්තු වෙන එකත් හරි. හැබැයි එතකොට C හා E අතර ඒ කියන්නේ VCE අගය බිඳුව වෙන්නේ නැහැ. C හා E අතර යම් විභවාන්තරයක් රැඳෙනවා. ඉතින් ස්විච් එකක් නම් ඔන්න අවස්ථාවේදී අග්‍ර විභවාන්තරයක් තියෙන්න බෑ. එතකොට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාවේදී බල්බ් එක පත් වුණාට මේක හරහා අග්‍ර විභවාන්තරයක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිපථය හරහා ගැලිය හැකි උපරිම ධාරාවක් නෙමෙයි මේ වෙලාවේදී ගලන්නේ. මෙතන අග්‍ර විභවාන්තරයකුත් තියෙනවා. එහෙනම් ඒ වෙලාව පුතේ අපිට ස්විච් එක ඔන්න අවස්ථාව විදියට ගන්න බෑ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න. ක්‍රියාකාරී අවස්ථාව ගන්න බෑ. හේතුව ඒ වෙලාවේදී C හා E අතර අග්‍ර විභවාන්තරයක් තියෙනවා. ස්විච් එක ඔන් නම් ඔන් ස්විච් එක කරා අග්‍ර විභවාන්තරයක් තියෙන විදියක් නැහැ. ඒ නිසා තමයි සන්තෘප්ත අවස්ථාවට යන්නේ. අපි ඉගෙන ගත්ත සන්තෘප්ත අවස්ථාවේදී IC ධාරාව උපරිම වෙනකොට VCE අගය බිඳුව වෙනවා කියලා. පැහැදිලිද දරුවනේ? පැහැදිලිද? හරි. අපි යමු පුතේ ඊළඟ එකට.
ට්‍රාන්සිස්ටරයක් යොදා ගන්න තුන්වෙනි අවස්ථාව විදිහට අපි කතා කරමු එහෙනම් නොට් ද්වාරයක ක්‍රියාවලිය. ඔය නොට් ද්වාරය කියන එක පුතේ අපි ඉගෙන ගන්නේ ලොජික් ගේට් කොටසට ගියාම. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් වලින් පස්සේ අපිට තියෙන කාරකාත්මක වර්ධක, එතනින් පස්සේ තමයි තාර්කික ද්වාර කියන කොටස තියෙන්නේ. හරි. ඒතකොට මේ එතෙන්දි තමයි නොට් ද්වාර ඉගෙන ගන්න. නමුත් IT කරපු දරුවන්ට මූලික දැනුමක් ඇති නොට් ද්වාරය කියන්නේ මොකක්ද කියලා. නමුත් IT නොකරපු අයට සරල අදහසක් දෙන්නම් නොට් ද්වාරයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. ලියන්න පුතේ මෙහෙම තුන්වෙනි අවස්ථාව ට්‍රාන්සිස්ටරයක් නොට් ද්වාරයක් ලෙස භාවිතය. ට්‍රාන්සිස්ටරයක් නොට් ද්වාරයක් ලෙස භාවිතය. දැන් නොට් ද්වාරයක් කියලා කියනවා අපි කියන මේක අනුපූරක ගැනීමේ ද්වාරය කියලා. ඒ කියන්නේ අපි තාර්කික ද්වාර ගැන කතා කරාම පුතේ අපි තාර්කික ද්වාර සම්බන්ධ දේවල් අධ්‍යයනය කරන්නේ තාර්කික මට්ටම් දෙකක් අතර. ඒ කියන්නේ බිංදුව 1 එහෙම නැත්නම් ඇත නැත කැමැති අකමැති මේ ඕනම එකක් තාර්කික මට්ටම් දෙකක් අතර තියෙන එකක් තමයි තාර්කික මට්ටම් දෙකක් අතර තියෙන දේවල් තමයි පුතේ අපි අධ්‍යයනය කරන්නේ තාර්කික ද්වාර ඒ කියන්නේ ලොජික් ගේට් කියන කොටසදී. හරි. ඉතින් එතෙන්දී එහෙම කරන්න හේතුව මේකයි. ඔය සරල ගණනය කිරීම වල ඉඳන් සංකීර්ණ ගණනය කිරීම වලට යනකොට පුතේ ඉලෙක්ට්‍රොනික පරිපථ ආශ්‍රිතව ගණනය කිරීමට යම් ක්‍රමවේදයක් හදාගන්න බෑ නේද? දැන් ඉලෙක්ට්‍රොනික පරිපථයකට තේරෙන්නේ නැහැ නේ පුතේ එක කිව්වටනේ. එයාට කරන්ට් එකට අපි කතා කරලා කිව්වට 5 කියලා කරන්ට් එකට 5 කියන එක තේරෙන්නේ නැහැ නේද? එහෙනම් මේක විදුලියට දැනෙන විදියට සංඥාව ලබා දෙනවා. ඒ නිසා විද්‍යුත් පරිපථ වලට විදුලියට දැනෙන ආකාරයේ සංඥා ලබා දෙන සරලව මම කියන්නේ සරලව විදුලිය ඇතනත කියන අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. විදුලිය ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒතර ඇතනත කියන සංඥා ඇසුරින් ගණනය කිරීමේ ක්‍රමවේදයක් ගොඩනගුවොත් අන්න ඒක ඇසුරින් අපිට පුළුවන් අපි දන්න සංඛ්‍යා හා සම්බන්ධ ගණනය කිරීම කරගන්න. හරි. ඉතින් ඔය ඇතනත කැත ලස්සන එහෙම කියන්න බෑනේ. කැමැති අකමැති සුදු කළු වගේ තාර්කික මට්ටම් දෙකක් ගැන කතා කරනකොට මේ වචන වලින් ගන්නවට වැඩිය සංකේත භාවිතයෙන් ගන්න එක වටිනවනේ. ඉතින් ඒ නිසා පුතේ මෙතෙන්ටත් අපි පාවිච්චි කරනවා එක සහ බිඳුව කියන සංඥා. එක බිඳුව. ඇත නැත. ඉතින් මේ එක බිඳුව සංඥා ක්‍රමවේදය අපි මේකට කියනවා මේ බයිනරි නම්බර් සිස්ටම් කියලා. ඒ කියන්නේ ද්විමය පාදයට දෙකේ පාදයට ඇතිවෙච්ච සංඛ්‍යා ක්‍රමයක් භාවිතා කරනවා පුතේ ගණනය කිරීම තාර්කිකව පැහැදිලිව සිද්ධ කරන්නේ. එහා සම්බන්ධ ගණිතමය ක්‍රමයට අපි කියනවා බූලියානු බීජගණිතය කියලා. හරි. ඉතින්දී අපි භාවිතා කරන්නේ සංඥා මට්ටම් දෙකයි. එක බිඳුව. සරලවම ගත්තොත් එහෙම ගන්න හේතුව විදුලියට ගත හැකි අවස්ථා තියෙන්නේ ඇත නැත කියන එක විතරයි. විදුලියට ඊට එහා සංඥාවක් හදා ගන්න අමාරුයි. මොකද වෙන වෙන දේවල් නිසා ඒ සංඥා වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් ආපහු තව ටිකක් ගැඹුරට ගියාම ඇත්තටම පුතේ ඔය ඇත නැත කියලා අපි කියනකොට එක බිඳුව සංඥා අරගෙන වෝල්ටීයතාවය ඇත නැත කියලා කතා කරාට එහෙම වෙන්නේ නැහැ. වෝල්ටීයතාවය නැති අවස්ථාවත් අපි ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඔය සංඥා ගොඩනගන්න අපි ගන්න 0.5 වෝල්ට් අතර සංඥා වෝල්ටීයතාව. ඒතර මේ වෝල්ටීයතාව 2.5ට වඩා වැඩි වෙන වෝල්ටීයතාව අපි 1 එහෙම නැත්නම් ඇත කියන අවස්ථාව විදිහට 2.5ට වඩා අඩු වෙන වෝල්ටීයතාව නැත. එහෙම නැත්නම් බිඳුව කියන අවස්ථාව විදිහට සලකනවා. ඉතින් ඒවා හරියටම කොහොමද වෙන් කරගන්නේ? හරියටම 2.5ට වැඩි අඩු වැඩි වෙන තැන් වෙන් කරන්නේ කොහොමද? ඉතින් ඒවට විවිධ පරිපථ භාවිතා වෙනවා. හරි. ඉතින් ඒ වගේ එකක් අපි ඉගෙන ගන්නවා පොතේ කාරකාත්මක වර්ධක විවෘත කුඩු අවස්ථාව කියන එක. එතෙන්දී ඔය වගේ පුංචි වෝල්ටීයතා වෙනසකින් ඒ කියන්නේ අපි හිතමු 0.25ට වැඩි වුණොත් ලොකු අගයකට වැඩි කරලා දෙනවා. 0.25ට අඩු වුණොත් ලොකු අගයකට අඩු කරලා දෙනවා. ඒ වගේ පරිපථ අපි කාරකාත්මක වර්ධක කොටසදී කතා කරනවා. හරිද? හරි. දැන් එහෙනම් අපි ඉගෙන ගමු මේ එක බිඳුව ඇත්ත නැත කියන අදහස වෙනුවෙන් පාවිච්චි කරන එක බිඳුව කියන සංඥා ක්‍රමයේදී භාවිතා වෙන තාර්කික ද්වාරයක් තමයි මේ නොට් ද්වාරය කියන්නේ. හරි. මේකෙදි වෙන්නේ පුතේ මේ පැත්තට අර ඇත කියන සංඥාව දුන්නොත් මේ පැත්තට නැත කියන එක එනවා. හරි. ඉතින් ඕක සාමාන්‍යයෙන් අපි මේ විදිහට කියනවා එක බිඳුව නේද? එතකොට මෙතන බිඳුව දුන්නොත් නැත කියන එක දුන්නොත් මේ පැත්තට එක කියන සංඥාව වෙන්නේ බෑ නේද? ඉතින් පුතේ ඔය සංඥා ක්‍රමයේ තියෙන සංඥා දෙකයිනේ. එක බිඳුව. ඉතින් එක කියන එක A කියලා ගත්තොත් බිඳුව කියන සංඥාව මට A බා කියලා කියන්න පුළුවන්. ඒකේ අනුපූරකය කුලක පාඩමේදී මතකයිනේ නේද? ඒකේ අනුපූරකය කියන්නේ මොකද? A හැර ඉතිරි අවයව සියල්ල. ඉතින් ඉතිරි අවයවයක් වෙන්නේ බිඳුව විතරනේ. A කියන්නේ එක නම් A කියන්නේ බිඳුව වුණා නම් එහෙනම් ඉතිරි අවයව වෙන්නේ එක. ඉතින් මේකට අපි කියනවා මෙන්න අනුපූරක ගැනීමේ ద్వාරය කියලා. ඉතින් එහෙම කියන්නේ මෙතන A කියන සංඥාව දුන්නොත් ඒකේ අනුපූරකය මේ පැත්තට එන්නේ A බා. ඉතින් අපි මෙතනින්
මේකට ප්‍රකාශනයක් ලියනවා F සමානයි A බා කියලා. හරි. ඉතින් ඔතෙන්ට පුතේ වෝල්ටීයතා ඇසුරින් මට කියන්න පුළුවන් මෙහෙම. 5 වෝල්ට්ස් දුන්නොත් මේ පැත්තේ වෝල්ටීයතාවය බිඳුවක් වෙනවා. 0 වෝල්ට් දුන්නොත් මේ පැත්තේ වෝල්ටීයතාවය 5 වෝල්ට් වෙනවා. සරල කතන්දරය ඕක. ඉතින් ඔන්න ඕක මේ නොඩ්ද්වාරය කියන එක කඩේ ගන්න නෑ. මේකත් පුතේ අපි පාවිච්චි කරන සංකේතයක්. මේ නොඩ්ද්වාරයක් හදන්න පුළුවන් කියනවා කාගෙන්ද? ට්‍රාන්සිස්ටරයෙන්. කොහොමද නොඩ්ද්වාරයක් හදන්නේ ට්‍රාන්සිස්ටරයෙන්? ඔන්න බලන්න පුතේ ට්‍රාන්සිස්ටරේ ඔය කියන අවස්ථා දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහ. පුතේ මම මෙතෙන්ට V ඉන්පුට් එක විදියට හරි ඉන්පුට් වෝල්ටීයතාවයේ විදියට. ඒ කියන්නේ මෙතන එමීටරයට සාපේක්ෂව බේස් එකට දෙන වෝල්ටීයතාවයේ විදියට පුතේ 5 වෝල්ට් දුන්නොත් මොකද වෙන්නේ? 5 වෝල්ට් V නගය ගොඩක් වැඩි 0.7ට වඩා. V නගය ගොඩක් වැඩි කියන්නේ පුතේ 0.7ට වඩා ට්‍රාන්සිස්ටරේ මොන අවස්ථාවකද යන්නේ? සංතෘප්ත වෙනවා. ට්‍රාන්සිස්ටරේ මොන අවස්ථාවකද වෙන්නේ? සංතෘප්ත වේ. සංතෘප්ත වේ. සංතෘප්ත වුණොත් මොකද වෙන්නේ පුතේ? සංතෘප්ත වුණොත් VC යගේ බිඳුවක් වෙනවා. හරි. මම V out එක ගන්න මෙතනින් අර දාරිත්‍රකේම දාණය පුතේ ඇන්දේ නෑ මම හොඳද? V out එක මොකද වෙන්නේ එහෙම වුණොත්? මෙතන නම් මෙතෙන්ට V out අගේ පුතේ V out සමානයි VCE යගේ බිඳුවයි. අන්න බලන්නකො මෙතන වෝල්ටීයතාවය 5ක් වුණාම මෙතන වෝල්ටීයතාවය බිඳුවක් වෙලා. ඒ කියන්නේ මොකක් විදිහටද ඇඩ කරලා තියෙන්නේ? not ද්වාරයක් වගේ. 5ක් දුන්නම බිඳුව ඇවිල්ලා තියෙන්නේ. 1 කියන සංඥාවට බිඳුව ආවා වගේ තමයි නේද? අපි යමු ඊළඟ අවස්ථාවට මේ බිඳුව දුන්නාම පස්සේ 5 එන්නත් එපා. ඒ කියන්නේ බිඳුවට 1 කියන අවස්ථාව තෘප්ත වෙන්නත් එපා. එහෙනම් බලන්න පුතේ මෙන්න දෙවෙනි අවස්ථාව. බලන්න පුතේ මෙන්න දෙවෙනි අවස්ථාව අපි කතා කරොත් V ඉන්පුට් එක විදියට පුතේ මම දෙනවා බිඳුව දෙවෙනි අවස්ථාව. බිඳුවේ වෝල්ට්නේ. V ඉන්පුට් එක විදියට දෙනවා පුතේ බිඳුව. V ඉන්පුට් සමානයි බිඳුවයි. ඉන්පුට් එක බිඳුව නම් V 0.7ට වඩා කුඩායිනේ පුතේ ඒ කියන්නේ නේද? 0.7ට වඩා කුඩායි කියන්නේ මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ මොන අවස්ථාවකටද පත් වෙන්නේ? කපා හැරි අවස්ථාව. ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවස්ථාවට පත් වෙනව නම් ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවස්ථාවට පත් වෙනව නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ පුතේ? එතකොට IC/RC ධාරාව බිඳුවයි. IB බිඳුවයි IC බිඳුවයි. එහෙනම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට විභවාන්තරය කොච්චරද? ඒ කියන්නේ IC/RC ගුණිතය බිඳුවයි. එහෙනම් මුළු විභවයම තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ මේ වෙලාවේ V out සමාන වෙනවා VCC ට. ඉතින් මෙතෙන්ට දීපු වෝල්ටීයතාවය ධන 5 වෝල්ට් නම් මෙතන අවුට්පුට් එක ධන 5 වෝල්ට් වෙනවා. මෙතන අපි ලියමු ධන 5යි කියලා. මෙතෙන්දී ධන 5 දුන්නට වැඩක් නැහැ නේ. C හයි අතර විභවාන්තරයක් ඉතුරු වෙන්නේ නැහැ. මුළු වෝල්ටීයතාවය මෙතනින් පවතින්නේ නේද? සංතෘප්ත වෙලාවෙදී. එහෙනම් මේ වෙලාවේදී සංතෘප්ත. මේ වෙලාවේදී කපා හැරිච්ච. එහෙනම් කපා හැරි අවස්ථාවේදී පුතේ බිඳුව දුන්නම 5 ආවා. සංතෘප්ත වෙලාවේදී 5 දුන්නම බිඳුව ආවා. හරියට 1 දුන්නම බිඳුව දුන්නම 1 ආවා වගේ නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයක් not ද්වාරයක් විදිහට ක්‍රියා කරනවා කියලා නේද? හරි. මාතෘකාව ලියන්න කිව්වේ පුතේ ට්‍රාන්සිස්ටරයක් not ද්වාරයක් ලෙස භාවිතය කියලා නේද? එහෙම නේද කිව්වේ? මාතෘකාව තුන්වෙනි එක ට්‍රාන්සිස්ටරයක් not ද්වාරයක් ලෙස භාවිතය. ට්‍රාන්සිස්ටරයේ not ද්වාරයක් ලෙස භාවිතය. දරුවනේ මේ පරිපත සටහන් ටික අඳගමු ඉක්මනට. හරි. අපි යමු පුතේ එහෙනම් අන්තිම වැඩේට. මොකද්ද? ට්‍රාන්සිස්ටරයකට බාර රේඛාව අඳින එකට. හරි. අපි යමු එහෙනම් බාර රේඛාව අඳින්න. ඉතින් ඒක තමයි පුතේ NPN කියන්නේ ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට්. අපිට තියෙනවා පුතේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක්. එකක් තමයි BJT. ඒ කියන්නේ බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර්. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර්. අනිත් එක තමයි පුතේ FET. ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒව නම් පුතේ පොඩ්ඩයි අපිට ගොඩක් කතා කරන්න නෑ. ටිකයි කතා කරන්න තියෙන්නේ. හරි. ඒක සාමාන්‍යයෙන් දවසක විතර කොටසක් තියෙනවා.
BJT එක බයිපෝලර් ජංක්ෂන් ද්විධ්‍රව මේ අපි කතා කරපු ට්‍රාන්සිස්ටර් වල තමයි අපි ගැඹුරටම කතා කරන්නේ. මේකේ අවසානම කොටස පුතේ අපිට තියෙනවා අඳින්න බාර රේඛාව. ට්‍රාන්සිස්ටර් පරිපථයකට බාර රේඛාවක් අඳින්න තියෙන එක තමයි තියෙන අමාරුම නෙවෙයි අවසන්ම කොටස. හරි. අපි එහෙනම් බාර රේඛාව අඳින්න යමු. දරුවන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අතර. දරුවෙක් අහලා තියෙනවා එක පරිපථයට VCC Vout විදියට එන්න බැරිද? පළවෙනි පරිපථයට VCC Vout විදියට එන්න බැරිද? එන්න බෑනේ පුතේ. VCE අතර විභවාන්තරයනේ අපි හොයන්නේ. Vin 5යි කියන්නේ මෙතනින් යන ධාරාව උපරිමයි. ධාරාව උපරිමයි කියන්නේ ICRC ගුණිතය උපරිමයි. ICRC ගුණිතය උපරිමයි කියන්නේ මෙතෙන්ට විභවාන්තරයක් තියෙන්න ඕන මෙතනින් නම් මෙතෙන්ට. ඒතර පුතේ ICRC ධාරාව උපරිම වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ගන්න පුළුවන් උපරිම විභවාන්තරය ගන්න. මෙතනින් නම් මෙතෙන්ටම තියෙන්නේ වෝල්ට් 5 නම් මෙතනින් නම් මෙතෙන්ට ගන්න පුළුවන් උපරිමගේ 5යි. ඒ 5 මෙතෙන්ට ගත්තම මෙතනින් නම් මෙතෙන්ට විභව බිඳුවක් වෙනවා. ඕක ගැන්නුවේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාව කියලා දෙනකොට හරි මෙතෙන්දී ඒ කතාව කිව්වේ නැහැ. හරි ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත වෙනවා කියලා දෙන වෙලාවේ මම කියලා දුන්නා මෙතන විභවය උපරිම වෙනවා. මෙතන තියෙන අග්‍ර විභවාන්තරය උපරිම වෙනවා. මේ හරහා අග්‍ර විභවාන්තරේ බිඳුව වෙනවා කියලා. ඒ වගේම කපා හැරි වෙලාවේදී මෙතනින් ධාරාවක් යන්නේ නැති නිසා IC බිඳුව වෙනවා. ඒ කියන්නේ ICRC ගුණිත බිඳුවයි මෙයා හරහා මේ ප්‍රතිරෝධය හරහා විභව අන්තරයක් නැහැ. ඒ කියන්නේ මෙතන විභව වෙනසක් නැහැ. එහෙනම් මේ විභව අන්තරයක් නැහැ. මෙතන ඉඳන් මෙතෙන්ටම VCC විදියට ධන පහක් දීලානේ. ඉතින් මේක හරහා වෙනසක් නැත්නම් ඒ ධන පහේ වෙනස මෙතන ඉඳන් මෙතෙන්ටනේ පවතින්න ඕන. ඒ නිසා තමයි Vout කෙලින්ම VCC ට සමාන උනේ. දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා. පුතේ සංතෘප්ත අවස්ථාවේ සටහන පොඩ්ඩක් ආයෙසරයක් බලන්න. එතකොට ඒක පැහැදිලි වෙයි. හරි? තේරුණාද පුතේ? තේරුණාද? මෙසේජ් එකක් දාන්න. හරි. ලියන්න පුතේ මාතෘකාව බාර රේඛාව. බාර රේඛාව. බාර රේඛාව. හරි. බාර රේඛාව කියන්නේ ටිකක් ලොකු වැඩක්. බෝඩ් එක ඉදත් මදි වගේ අඳින්න. හරි. හරි අපි බලමුකෝ පුතේ මේ බාර රේඛාව කියන්නේ මොකක්ද කියලා. හරි. right. අපි ලියමු මෙහෙම. ට්‍රාන්සිස්ටරයක ප්‍රතිදාන ලාක්ෂණිකය හෙවත් ට්‍රාන්සිස්ටරයක ප්‍රතිදාන ලාක්ෂණිකය හෙවත් ට්‍රාන්සිස්ටරයක ප්‍රතිදාන ලාක්ෂණිකය හෙවත් IC ඉරක් VCE වක්‍රය මත 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 ට්‍රාන්සිස්ටරයේ විවෘත ට්‍රාන්සිස්ටරයේ විවෘත වරහන් ඇතුලේ ඔෆ් හා ට්‍රාන්සිස්ටරයේ විවෘත වරහන් ඇතුලේ ඔෆ් හා සංවෘත වරහන් ඇතුලේ ඔන් සංවෘත වරහන් ඇතුලේ ඔන් අවස්ථා යාකරණ රේඛාව පොදු විමෝචක වින්‍යාසයේ පවතින ට්‍රාන්සිස්ටරයක බාර රේඛාව ලෙස හැඳින්වේ. හරි. අපි බලමුකෝ පුතේ. ඔන්න අපි දැන් යන්නේ මේ බාර රේඛාව ගැන කතා කරනවා. හැබැයි බාර රේඛාව ගැන කතා කරන්න කලින් මට චුට්ටක් අර ට්‍රාන්සිස්ටරයේ පවතින අවස්ථා තුන ගැන කතා කරන්න වෙනවා. හරි. මේ බලන්න පුතේ. අපි දන්නවා පුතේ ට්‍රාන්සිස්ටරයක් පවතින අවස්ථා තුනක් අපි කතා කරමු. මොනවද මේ අවස්ථා තුන? එකක් තමයි පුතේ කපා හැරි. එක අවස්ථාවක් තමයි කපා හැරි අවස්ථාව කියන්නේ නේද?
right ඊළඟට පුතේ තව අවස්ථාවක් අපි කතා කරනවා මොනවද ක්‍රියාකාරී කපා හැරි ක්‍රියාකාරී ඊළඟට පුතේ සම්ප්‍රයුක්ත ඔන්න ඔය විදිහට ටික ටික උඩට ගිහිල්ලානේ කමන්න right පුතේ දැන් ඔන්න ඔය මේ පරිපත තුන ගත්තට පස්සේ මම මේ පරිපත තුනේ පුතේ පිළිවෙලින් ඔය අවස්ථා තුන නිරූපණය කරන්න හදන්නේ. හරි. පුතේ ඔන්න මුලින් සිද්ධාන්ත මුල් සිද්ධාන්ත අමතක දරුවෝ ඉන්නවා නම් හොඳට බලා ගන්න මේ ටික. හරි. මම ආපහු ඒ ටික සාකච්ඡා කරන්න යනවා. මොකද මට බාර රේඛාව අදින්න ඒ දත්ත ටික ඕන පුතේ ඒකයි. හරි. පුතේ මෙතන විභවය VCC මෙයා RC BCE මෙතන VIN මෙයාගේ RB පළවෙනි අවස්ථාව පුතේ VIN ගේ බිඳුවයි දශම 7ට වඩා කුඩා වෙලාව මේ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් කියලා හිතන්න. එහෙම නැත්නම් VD ට වඩා කුඩා කියලා හිතන්නකෝ. 0.4 වඩා කුඩා නම් පුතේ IB සමානයි බිඳුවයි. එම නිසා IC ඒ වගේම IE ධාරා බිඳුවක් වෙනවා. පුතේ ස්ට්‍රේට් ලයින් වලට ප්‍රකාශනය ලියුවොත් ඒ කියන්නේ කෙලින් අතර විභව ප්‍රකාශනයක් අපි ලියුවොත් මෙහෙම VCC ඍණ බිඳුව සමානයි IC RC ධන VCE කියලා දෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවයට ප්‍රකාශන ලියුවොත් මෙතන ඉඳන් මෙතන මේ CE අතර විභවාන්තරයේ ධන IC RC IC කියනවා මේ කියන ධාරාව නේද? IB කියන්නේ මෙතනින් යන ධාරාව. IC RC ගුණිතය ඒක බිඳුවක් වෙනවනේ පුතේ. එහෙනම් කෙලින්ම මේ වෙලාවේදී VCE විභවය VCC ට සමාන වෙනවා. හරි. එහෙම වෙන්න හේතුව මෙන්න මෙතන විභවාන්තරය බිඳුවක් වෙන එක. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ICRC ගුණිතය බිඳුවක් වෙනවා. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන VCE විභවය සමාන වෙනවා පුතේ කාටද VCC ට. ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයටම සමාන. ඊළඟ අවස්ථාව පුතේ මේක මෙතන අපි VIN RB BCE RC VCC දැන් පුතේ VIN අගේ ආසන්න වශයෙන් 0.7ට කිට්ටුයි නම් ඔය 0.7 ඉක්මවලට මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙනවා. ඒ කියන්නේ පුතේ IB ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. IB ඒකට අනුරූපී IC ධාරා ගමන් කරන්න පටන් ගන්නවා. එහෙනම් මේ සැරේදී පුතේ ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියුවොත් VCC ඍණ බිඳුව සමානයි IC RC ධන VCE. ඒ නිසා VCE යුක්ත කරොත් අපිට නම් VCC ඍණ IC RC කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී IC ධාරාවක් ගමන් කරන නිසා මෙතන ඉඳන් මෙතෙන්ට විභවයක් පවතිනවා. ඒක අපිට ලියන්න පුළුවන් IC RC ගුණිතය කියලා. එතකොට C හා E අග අතර පවතින විභවය ඒ කියන්නේ VCE අගය සමාන වෙනවා මුළු වෝල්ටීයතාවයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ටික අඩු වුණා. මුළු වෝල්ටීයතාවයෙන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කොටස අඩු වුණාම මේ ටිකට සමාන වෙනවා නේද? VCC ඍණ IC RC. හරිද පුතේ? මේ සම්ප්‍රයුක්ත අවස්ථාව. ඊළඟට ක්‍රියාකාරී අවස්ථාව. ඊළඟට අපි යනවා පුතේ සම්ප්‍රයුක්ත අවස්ථාවට. VIN RB BCE RC VCC. සම්ප්‍රයුක්තයි කියන්නේ පුතේ VIN අගය 0.7ට වඩා සැලකිය යුතු. ඉතා විශාල විට කියලා කිව්වට කමක් නැහැ. හරි. එතකොට දරුවනේ VIN අගය 0.7ට වඩා ගොඩාක් වැඩි නම් හරි. මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ සම්ප්‍රයුක්ත වෙනවා. සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ IC ලෙස ගැලිය හැකි උපරිම ධාරාව ගමන් කරනවා. ඔන්න බලන්න ඒක ගන්නෙ කොහොමද කියලා පුතේ. ස්ට්‍රේට් ලයින් ප්‍රකාශනය ලියුවොත් VCC ඍණ බිඳුව සමානයි IC RC ධන VCE. පුතේ IC උපරිම වෙනවනේ. ඔන්න බලන්න මම මෙතන ප්‍රකාශනය තව චුට්ටක් මෙහෙන් ලියන්නම්.
VCC ඍණ බිඳුව සමානයි ICRC ධන VCE. ස්ට්‍රේට් ලයින් ප්‍රකාශන ලියුවොත් මෙතෙන්ට මේක ලියන්න පුළුවන් පුතේ VCC සමානයි ICRC ධන VCE කිය. VCC සමානයි ICRC ධන VCE කියලා ලියන්න පුළුවන්. හරි පුතේ IC උපරිම වෙන්න නම් IC උපරිම වන විට RC යගේ නියතයක්. IC ට උපරිම වෙන්න නම් VCE යගේ අඩු වෙන්න ඕන. VCE අඩු වෙන්න ඕන. VCC කියන්නේ නියතකයක්. VCE ට ගන්න පුළුවන් පුංචි මගේ බිඳුව. අන්න එතකොට පුතේ IC ට ගන්න පුළුවන් උපරිම අගය IC max අගය අරගන්න. අපි ලියමු මේක. එතකොට IC එන්නේ IC max RC සමානයි VCC. VCC. අන්න එහෙනම් පුතේ ඔය ට්‍රාන්සිස්ටරේ හොඳටම සම්ප්‍රයුක්ත වෙච්ච වෙලාවේදී ICRC ගුණිතය VCC ට සමාන වෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විභවය. ඒ කියන්නේ ICRC ගුණිතය VCC ට සමාන වෙනවා. හැබැයි VCE විභවය එනම් බිඳුවක් වෙන්න ඕන නේද? එහෙනම් සම්ප්‍රයුක්ත වෙලාවේදී VCE යගේ බිඳුවක් වෙනවා. එහෙනම් මෙන්න කපා හැරි මෙන්න ක්‍රියාකාරී මෙන්න සංතෘප්ත දරුවෝ මේ රූප සටහන තුනම එකම පිටුවේ පුතේ හරි එකම පිටුවේ 1 2 3 විදියට ඇඳ ගන්න. හරිද? හැබැයි යට ඉඳ තියෙන්නත් ඕන. මට මෙන්න මෙතන ප්‍රස්ථාරයක් අදින්න ඉඳ තියෙන්න ඕන. මෙතන තමයි පුතේ අපි බාර රේඛාව අදින්නේ. ඒ කියන්නේ බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් වල ද්විධාව ට්‍රාන්සිස්ටර් වල අන්තිම සිද්ධාන්ත හරිය. හරි. ඉක්මන් කරමු දරුවනේ. රූප සටහන ඉක්මනට අඳ ගන්න. හොඳ දරුවෝ වගේ ඉක්මනට අඳගෙන මැසේජ් එකක් දාන්න. දරුවනේ අඳලා ඉවරයිද? බාර රේඛාව ඇඳගෙන ගෙදර යන්නේ. ගෙදරනේ ඉන්නේ ඉතින් අමුතුවෙන් යන්න දෙයක් කියලා. නේද? හරි ඉක්මන් කරන්නකෝ. හරිද හරිද අඳලා ඉවරද? මොකද අප්පා? ඉක්මන් කරන්න සර්ට අමාරුයි වගේ නෑ මට එච්චර අමාරුවක් නෑ හරි වැඩ කල් දාන්න නම් කියලා වැඩක් නෑනේ රයිට් හරි පුතේ අපි යමු බාර රේඛාවට හරි මේ බාර රේඛාව අඳින්නේ පුතේ සංක්‍රාමන ලාක්ෂණිකය ප්‍රධාන ලාක්ෂණිකය ඒතර ප්‍රතිදාන ලාක්ෂණිකය කියන ප්‍රධාන ලාක්ෂණික වක්‍ර තුනෙන් පුතේ ප්‍රතිදාන ලාක්ෂණිකය මතයි මෙයා අඳින්නේ ප්‍රතිදාන ලාක්ෂණිකය කියන්නේ VCE ට එදිරිව VCE ට එදිරිව IC ධාරාවයි ප්‍රස්ථාරගත කරන්නේ. ඉතින් පුතේ මේ ප්‍රතිදාන ලාක්ෂණිකය ගත්තට පස්සේ මොන ලාක්ෂණිකද ප්‍රතිදාන ලාක්ෂණිකය. දරුවන්ට මතකයි ඔය ප්‍රතිදාන ලාක්ෂණිකය මෙන්න මේ විදිහට ආවේ නේද? හරි. අපි පුතේ ප්‍රතිදාන ලාක්ෂණිකෙත් එක්කම කියලා දෙන්න කතා කරමු. මෙහෙමයි. බාර රේඛාව අඳින්න කිව්වොත් ප්‍රතිදාන ලාක්ෂණිකය අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ නැහැ. ඒකට මේ පස්තාරය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අක්ෂ දෙකයි අපි ගන්නෙ. නමුත් මම මේකත් ඇඳලම කියලා දෙන්නම්. එතකොට පුතේ තව අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ. ඇඳලම කියලා දුන්නම නේද? හරි. දැන් පුතේ අපිට ඕන VCE සහ IC අතර ප්‍රස්ථාරයක් ඇඳ ගන්න පුළුවන් විදිහේ සමීකරණයක් හදා ගන්න. බලන්නකො අපිට මොකක්ද කරන්න පුළුවන් ඒකට? IC y අක්ෂයට එන්න ඕන. VCE x අක්ෂයට එන්න ඕන. ඒම එන විදියට පුතේ කොහොමද අපි ප්‍රස්ථාරයක් හදාගන්නේ? right. දරුවනේ අපිට පුළුවන් නේද? මෙන්න මෙහෙම. මෙතනින් ICRC පදේ උක්ත කරගන්න. ICRC උක්ත කරගත්තොත් මට එනවා VCC ඍණ VCE. ඒක මම ලියනවා මෙහෙම. එක යට sorry VCE මේ පැත්තට ගෙනියන්න ඕනේ. මෙයා මේ පැත්තට ගෙනාවොත් ධන වෙනවා. මෙයා මේ පැත්තට ගෙනිච්චොත් ඍණ වෙනවානේ. ඍණ VCE ධන VCC.
පුතේ RC ගෙන් බෙදාගෙන යනවා ඍණ 1ට RC මෙතන IC ඉතුරු වෙන්නේ වාරයක් VCE ධන VCC බෙදීම RC. ඔන්න ඔය විදිහේ සමීකරණයක් පුතේ මට ගන්න පුළුවන් නේද? බලන්න මේක හරියට y සමානයි ඍණ mx ධන c ආකාරයේ පස්තාරයක්. m නියතයේ විදිහට එන්නේ 1ට RC. හරි. පුතේ ඔන්න y සමානයි mx ධන c ආකාරයේ පස්තාරය. y සමානයි ඍණ mx ධන c ආකාරයේ පස්තාරය. අඳින්න අපිට ඛණ්ඩාංක දෙකක් ඕන. දෙකක් තිබ්බනම් ඇති. එකක් ගන්න පුළුවන් VCE බිඳුවේදී IC අගය. VCE මෙන්න VCE බිඳුව වෙන වෙලාව අපි දන්නවා. අපි එනම් VCE බිඳුවේදී IC අගය හොයමු. VCE බිඳුවේදී IC අගය පුතේ අපිට ලියන්න පුළුවන් කොහොමද? මෙතන අපි කලින් ලියලා තිබුණා VCC සමානයි මේ වෙලාවේදී IC max. IC ගේ උපරිම අගය වාරයක් RC කිය. නේ එහෙනම් පුතේ ඔන්න VCE බිඳුව වෙන වෙලාවේදී IC අගය VCC බෙදීම RC කියලා එනවා. ඔන්න එහෙනම් එක ඛණ්ඩාංකයක් හරි. කොහොමද මේ ඛණ්ඩාංකයක් ලියන්නේ? x ඛණ්ඩාංකෙට ඉදිරිය y ඛණ්ඩාංකෙනේ. ඒ කියන්නේ VCC අගයයි IC අගයයි තමයි ඛණ්ඩාංක විදියට අපි ගන්න. VCC අගය පුතේ VCE අගය. VCE අගය බිඳුවේදී IC අගය ආවා VCC බෙදීම RC. ඔන්න පළවෙනි ඛණ්ඩාංකය. එහෙනම් VCE අගය බිඳුවේදී මෙන්න උපරිම IC අගය එනවා. ඒක අපි කියනවා I max චුට්ටක් පස්තාරුස වැඩි කරලා ගන්න. උපරිම අගය කියන්නේ මෙන්න මේ අගයනේ පුතේ. VCC බෙදීම RC මෙන්න එක ඛණ්ඩාංකයක්. ඊළඟ ඛණ්ඩාංකය ගන්න පුළුවන් මෙතනින්. ඇයි? IC බිඳුවයි. IC බිඳුවේදී VCC සමානයි VCE. එහෙනම් පුතේ මෙන්න අනිත් ඛණ්ඩාංකය අපි ලියනවා VCE ඉදිරිව IC අගය තමයි ඛණ්ඩාංකයක් විදිහට අපි ගන්න ඕන. VCE අගය පුතේ මෙතන VCC IC අගය බිඳුවයි. එහෙනම් පුතේ මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් VCE අගය සමාන වුණොත් VCC ට එතෙන්දී IC බිඳුවයි. ඔන්න ඛණ්ඩාංකය. එහෙනම් ඔන්න ඔය ඛණ්ඩාංක දෙක යා කරන රේඛාව හරිද? අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? බාර රේඛාව කියලා. මේ රේඛාවට අපි කියනවා පුතේ මොකද්ද? බාර රේඛාව කියලා. ඔන්න ඔය රේඛාවට තමයි පුතේ අපි බාර රේඛාව කියන්නේ. එතකොට මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරය මොන ස්විච් එකක් විදියටද? off the on ස්විච් එකක් විදියට ක්‍රියාත්මක වෙන ලක්ෂණ. එතකොට මෙතන තියෙන්නේ පුතේ ට්‍රාන්සිස්ටරය off ස්විච් එකක් විදියට ක්‍රියාත්මක වෙන වෙලාවේ අගය. හරිද? right. මෙයාට අපි කියමු මොකද්ද? බාර රේඛාව. බාර රේඛාව. ඒ කියන්නේ load line. හරි. ඉතින් මේක ඇඳලා පුතේ ගණනය කිරීම කරන්න තියෙනවා අපිට. අපිට නෙමෙයි. ඔව් අපිට ඔයාලට නෙමෙයි. හරි. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අපිට උසස් පෙළ මට්ටමේදී ගොඩක් වෙලාවට බාර රේඛාව අඳින්න කියලා විතරයි කියන්නේ. හරි. මම මෙතන තව පොඩ්ඩක් වැඩිදුර විස්තර ටිකක් කියලා දෙන්නම් පුතේ. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේවා ළඟින් යන දේවල් අහන්න ඉඩ තියෙනවා. ඒකයි මම කියන්නේ. දැන් අර ඔන් ස්විච් එකක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා ඉන්නේ මෙතනනේ පුතේ. ඒ කියන්නේ VCE බිඳුවයි IC අගේ VCC බෙදීම RC ට සමාන වෙනවා. හැබැයි ওই ප්‍රතිධාර ලාක්ෂණිකයට අනුව පුතේ මේ පැත්ත කපා හැරි කොටසක් නේ. අපාහැර. ඒ මේ අගයන් වල ට්‍රාන්සිස්ටරේ තියෙන්නේ නැහනේ. අක්කෝ කාන්දු ධාරා හින්දා කාන්දු ධාරා නිසා මේ ඒ හරිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ නෙමෙයි. විස්තර කරන්න බෑ අපිට ධාරාවක් යනවා. ගේට් එක ඇදලා නැතුවත් IB බිඳුවේදී ධාරාවක් ගමන් කරනවා. මෙතන සාමාන්‍ය IB බිඳුව වගේනේ මේ තියෙන පුතේ මේ රේඛාව. ඒතර මේ පැත්තට අපි කියනවා සම්ප්‍රප්ත අවස්ථාව කියලා. මොකද මේ හැම පස්තාරයක්ම හැරෙන්නේ ඒ අවස්ථාවට අනුකූලව උපරිම ධාරාවට ඇවිල්ලා. ඒ කියන්නේ මේ තියෙන රේඛාව IB 20 කියලා හිතන්න. මෙයාගේ IB 20යි මයික්‍රෝ ඇම්පියර් වෙන වෙලාවෙදී නම් IB 20 දී සන්තුෂ්ත වෙලා තමයි මේ හැරෙන්නේ. IB 20ට යන්න පුළුවන් උපරිම IC ධාරාවට ඇවිල්ලා.
එතකොට මේ IB 30 දී යන්න පුළුවන් උපරිම ධාරාව. එතකොට මෙතන ඉඳන් මෙතෙන් යනකොට 31 දී 32 දී 33 දී 34 දී ඒ ඔක්කොම පස්තාරෙන්න බෑ නේද? IB 31 වෙලාවට යන්න පුළුවන් උපරිම ධාරාවට ඇවිල්ලා. එතකොට මෙන්න මේ කලාපයේ අගියනොත් ට්‍රාන්සිස්ටරයට පවතින්නේ නැහැ. හැබැයි ඔන්න අවස්ථාව කියලා එන්නේ මෙතනනේ. ඔව් මෙතන ආවට ප්‍රායෝගිකව මේ අවස්ථාව පාවිච්චි කරන්න බෑ. ප්‍රායෝගිකව ගන්න වෙන්නේ පස්තාරයේ මත ලක්ෂයක් මෙතන. මේකෙදිත් පුතේ ප්‍රායෝගික වෝප්ප අවස්ථාව විදියට ගන්න වෙන්නේ මෙතන. ඒ කියන්නේ අර ඔන් වෙලාවේදී VCE බිඳුවයි කිව්වට එහෙම වෙන්නේ නැහැ. VCE හරහා කුඩා වෝල්ටීයතාවයක් තියෙන්න ඕන. ඉතින් අපි ඒක උසස් පෙළට නම් ගන්න කිරීමේදී ගන්න නැහැ 0.1ක 2ක වගේ වෝල්ටීයතාවයක් තියෙනවා. එතකොට පුතේ අර කපා හැරි අවස්ථාවේදී ඕෆ් කියලා කිව්වනේ. අර ඕෆ් කියලා කිව්වට ඒ වෙලාවේදී පුතේ ධාරාව යන්නේ නැත්තේ නෑ. කුඩා ධාරාවක් යනවා මේ IC ධාරාවක් යනවා පුතේ මේ තියෙන IB බිඳුවේදී. ඒ කියන්නේ බේස් එකට ධාරාවක් අපි දෙන්නේ නෑ. නමුත් කාන්දු ධාරාවක් යනවා IC හරහා. බේස් එකට ධාරාවක් දෙන්නේ නැති වුණාට IC හරහා ධාරාවක් යනවා කාන්දු ධාරාවක්. ඒ නිසා මෙතන තමයි ප්‍රායෝගික ඕප් අවස්ථාව. ප්‍රායෝගිකව ඔන්න වෙන අවස්ථාව. හරි. නමුත් ඉතින් අපිට ඒවා එච්චරම ගැටලුවක් නැහැ උසස් පෙළ මට්ටමේදී. හරි. ඒතකොට මේ ටික මම පැත්තකින් ලියන්නම්. මේ මොනවද කපා හැරි. ඊළඟට පුතේ මේ වෙලාවේදී ට්‍රාන්සිස්ටරේ හරහා VCE අගයක් තියෙනනේ. දැන් අපි අගයන් ඒ කියන්නේ අපි දාලා තිබ්බනම් පුතේ කෝෂයක් දීලා මෙයා නැඹුරු කරලා තිබ්බනම් මේ වෙලාවේදී තියෙන VCE අගයක් තියෙනවනේ. අන්නේ VCE අගයට අනුරූපව හරි මේ වෙලාවට අනුරූප ඒ කියන්නේ දැන් පරිපතේ වෝල්ටීයතාවයක් දීලා තිබ්බනම් ඒකට අනුරූපීව VCE අගයක් ගණනය කරන්න පුළුවන්. අන්නේ VCE අගයට අනුරූපව IC අගයකුත් ගණනය කරන්න පුළුවන් නේ පුතේ. මෙතන. හරි. IC අගයක් ගණනය කරන්න පුළුවන්. VCE අගයට අනුරූප IC අගයක් ගණනය කරන්න පුළුවන්. එතකොට ඒ දෙකට හරියන IB අගයකුත් අපිට හොයාගන්න පුළුවන් නේද? ඒ අගයට හරියන IB අගය. දැන් මෙතනින් එකක් තිබ්බේ නැත්නම් ඒ කියන්නේ අපි හිතමුකෝ VCE IC ලක්ෂණය මෙතෙන්ට කියලා. අපිට එතෙන්ට හරියන IB රේඛාව හොයලා IB කීයද හොයාගන්න පුළුවන්. අන්න එහෙම ලක්ෂයට පුතේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයේ මත ට්‍රාන්සිස්ටරයේ පවතින VCE IC IB ලක්ෂ නිරූපණය වන ලක්ෂයට අපි කියනවා Q නිවාතකාරක ලක්ෂය කියලා. එනේ සරල ධාරාගයන් වලට අනුරූපවයි මේ කියන්නේ නිවාතකාරක ලක්ෂය. right හරි දරුවනේ. හරි එහෙනම් පුතේ මේ ටික අපි ඇඳ ගමු නේද? මේ ටික ඇඳ ගමු ඉක්මනට. පුතේ ප්‍රශ්න තියෙන දරුවෝ මැසේජ් කරන්න. හරි තියෙන ප්‍රශ්න ටික අහගෙන යන්න පුතේ. මොකද වැඩි ක්වොලිටි ඉවර වෙන්න ඕන. ඒ කියන්නේ හොඳටම තේරුම් ගන්න ඕන දරුවන්ට. තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් පුතේ අහන්න. හරි. ඉක්මනට ඇඳ ගමු. දරුවෙක් අහනවා ප්‍රතිදාන ලාක්ෂණිකය අඳින්න කිව්වොත් ප්‍රස්ථාරේ බාර රේඛාව නැතුව අඳපු ඔක්කොම අඳින්න ඕනද? ඔව්. අපි ප්‍රතිදාන ලාක්ෂණික පන්ති යන්නද? මේ එක රේඛාවක් ඇඳලා බෑ පුතේ. හරි. බාර රේඛාව ප්‍රතිදාන ලාක්ෂණිකයක් අඳිනකොට ඉතින් මේ කීපයක් ඇඳලා පෙන්නන්න ඕන ප්‍රතිදාන ලාක්ෂණික එහෙමයි ගන්න කියන එක. මොකද විවිධ IB යගයන්ට විවිධ IC යගයන් එන්නේ. එතකොට දරුවනේ මෙන්න මේ විදිහට අපිට කොයි බාහිර තැනකදී බාර රේඛාවක් අඳින්න කිව්වොත් අපිට මේ බාර රේඛාව අඳින්න පුළුවන් මොකක්ද? මෙන්න මේ අවස්ථා දෙක හොයාගත්තා නම් අදාළ ට්‍රාන්සිස්ටරේ කපාහැරි අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන අගයන්. ඒ වගේම අදාළ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන අගයන් දෙක. ඒ අගයන් දෙක විතරක් හොයාගත්තා නම් අපිට හොයන්න පුළුවන් පුතේ බාර රේඛාව. එතෙන්දී බාර රේඛාව අඳිනකොට සංතෘප්තයි නම් කෙලින්ම ඒ මෙහෙම පුතේ ගානේ සංතෘප්ත නැතුව ඇති. හැබැයි බාර රේඛාව අඳින්න කියන නම් ඔයා සංතෘප්ත කරගන්න ඕන. සංතෘප්ත කරගන්න තියෙන විදිය මොකද්ද? ඔයා හිතනවා වීන් 0.4 වඩා වැඩි කියලා. අන්න එතකොට පුතේ මේ අගයන් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට කපාහැරි අවස්ථාව ගන්න ඕනම අපි හිතනවා වීන් නගේ 0.4 වඩා අඩුයි කියලා. ඒක අපි හිතලා ඒ කියන්නේ එහෙම නැත්නම් වීන් නගේ අපි විසින් අඩු වැඩි කරලා තමයි මේ අගයන් දෙක ගන්න. ඔය අගයන් දෙක ගත්තට පස්සේ අපිට මේ විදියට බාර රේඛාව අඳින්න පුළුවන්. බාර රේඛාව අඳිනකොට මේ මුළු රූපෙම අඳින්න ඕනද කියලා කියනවා. මම පුතේ කිව්වා රිච් කලිනුත් මේ VCE IC ප්‍රස්ථාර කියන්නේ ප්‍රතිදාන ලාක්ෂණ. ඒතර මේ නිල් පෑනෙන් ඇඳලා තියෙන ප්‍රතිදාන ලාක්ෂණිකයට අදාළ වක්‍ර. ඒවා අනිවාර්යෙන් ඇඳිය යුතු නම් නැත.
ඒ කියන්නේ බාර් රේඛාව අඳින්න කිව්වම VCE IC පස්තාරේ මෙහෙම රේඛාව ඇඳම ඇති මේ අගයන් දෙක හොයලා. හරි. සමහරක් වෙලාවට ඒක ඇඳලා අපිට කියනවා Q නිවාතකාරක ලක්ෂ්‍ය ලකුණු කරන්න කියලා. එතකොටත් පුතේ අපිට පුළුවන් VCE සහ IC අගයන් දෙක හොයලා ඒකන ට්‍රාන්සිස්ටරේ දැනට තියෙන සරල ධාරා වෝල්ටීයතාවයන් සහ ධාරා හොයලා Q නිවාතකාරක ලක්ෂ්‍ය ලකුණු කරන්න පුළුවන්. අවශ්‍ය නම් IB රේඛාවත් ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ට්‍රාන්සිස්ටර් එක VCE අගය අපිට නෝ වෝල්ට් 9යි. IC 2 මිලි ඇම්පියර්, IB 20යි මයික්‍රෝ ඇම්පියර්. එහෙනම් පුතේ මම ඒ ට්‍රාන්සිස්ටර් එතකොට ඒක දැන් ක්‍රියාකාරී අවස්ථාවේ තියෙන ට්‍රාන්සිස්ටර් එක. මම එයාව කපාහැරි අවස්ථාවට සහ සංතෘප්ත අවස්ථාවට ගෙනහිල්ලා කපාහැරි හා සංතෘප්ත වෙට මෙන්න මේ අගයන් දෙක හොයාගන්න. ඒ අගයන් දෙකට අනුරූපව බාර් රේඛාව ඇඳලා VCE 9 වෝල්ට් වෙලාවේදී IC 2 මිලි ඇම්පියර් වෙන විදිහට මේ රේඛාව මත මෙතන ලක්ෂ්‍ය ලකුණු කරනවා. ඊට පස්සේ පුතේ අර මේක නම් අත්‍යවශ්‍ය නෑ. නමුත් අපිට පුළුවන් IB ධාරාවත්. ඒතර ඔය වෙලාවේදී IB 30 මයික්‍රෝ ඇම්පියර් වෙන්න බෑ. එහෙනම් IB ධාරාවත් මෙහෙම පස්තාරේ මෙතෙන්ට ගෙනල්ලා මෙතෙන්දි සංතෘප්ත වෙලා ඒ කියන්නේ IC 2 මිලි ඇම්පියර් වෙලාවට සංතෘප්ත වෙච්ච ගේනේ මයික්‍රෝ ඇම්පියර් 20යි කියලා IB 10. එහෙනම් මෙතනින් IB 20 මයික්‍රෝ ඇම්පියර් රේඛාව අඳින්න පුළුවන්. ඒක නම් අත්‍යවශ්‍යත් නෑ. හරි. රයිට්. හරි දරුවනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි බාර් රේඛාව අඳින්නේ. හරිද? රයිට්. මෙතෙන්දි පුතේ මේ තව පොඩි කතාවක් දැනගන්න ඕන මෙන්න මෙහෙම එකක්. මේ VCE අගය ගැන කියනකොට පුතේ VCE අගය කියන්නේ කලෙක්ට් එක හා එමීටර් එක අතර වෝල්ටීයතාවය ගොඩක් අඩු වුණොත් IC ට එන්නේ මේ හරිය අගයක්. හරි IC ට එන සරල ධාරා වෝල්ටීයතාවය මේ හරිය. එතකොට පුතේ එයා ගොඩාක් එයා මීට වඩා වැඩි වෙන්නේ නැහැ නේ. එහෙනම් එයාව තව වැඩි කරන්න අමාරුයි. අඩු වෙන්න නම් පුළුවන් වැඩි කරන්න බෑ. VCE අගය මේ හරියට ගියොත් IC එන්නේ මේ හරියේ. ඒතර IC අගය තව අඩු කරන්න ගියොත් අමාරුයි වැඩි කරන්න පුළුවන්. හැබැයි VCE අගය මේ හරිය තියාගත්තොත් ඒ කියන්නේ VCC මේ මුළු දුරෙන් හරි අඩකට කිට්ටු වෙන්න වගේ තියාගත්තොත් IC එන්නේ මේ රේඛාවෙත් හරිමද. ඒතර IC ගේ සරල වෝල්ටීයතාවය සරල ධාරාව මේ හරිය නම් මෙයාව මෙතෙන්ට දක්වා වැඩි කරන්නයි අඩු කරන්නයි පුළුවන්. අන්න IC විචලනය හොඳ IC විචලනයක් අපිට ගන්න පුළුවන්. මොකද IC ට වැඩි වෙන්නත් පුළුවන් මෙතෙන්ට නම් අඩු වෙන්නත් පුළුවන් මේ හරියට. IC මේ හරිය වුණොත් මෙතනින් එහාට වැඩි වෙන්න බෑනේ. එතකොට අර IC ට සයින් වක්‍ර ගන්න අමාරුයි. IC මේ හරිය වුණොත් එතකොටත් පුතේ IC ට සයින් වක්‍ර ගන්න අමාරුයි. ඉතින් IC මැද හරිය තිබ්බොත් හොඳ. IC මැද හරිය තියෙන්න නම් ඒකට අනුරූප VCE VCC බෙදීම 2 කියන කිට්ටුව තියෙන්න ඕන. ඒ නිසා තමයි මම කලින් දවසක දරුවන්ට කිව්වේ මේ ට්‍රාන්සිස්ටරයක් හොඳින්ම නැඹුරු වීම සඳහා VCE අගය VCC බෙදීම 2 තියෙන්න ඕන කියලා. එහෙම වුණොත් වඩා හොඳයි කියලා. රයිට් මම ඒක මම කිව්වා අන්තිම පස්තාරෙන් මම විස්තර කරනවා කියලා. මෙන්න මේක තමයි හේතුව. එහෙම වුණොත් IC මේ හරියේ. එතකොට IC ට අර විචලනය වන IB ට විචලනය වන ධාරාවක් දුන්නම VBE මත විචලනය වන වෝල්ටීයතාවයක් දුන්නම IB ගේ විචලනය වන වෝල්ටීයතාවයට IC ටත් හොඳ විචලනයක් තියෙන වෝල්ටීයතාවයක් ධාරාවක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට අනුරූපව VC විචලනය වෙනවා. අපිට පස්තාරයක් හදලා ඒක හොයන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න IC මේ හරිය තියෙන්නේ නැහැ. හිතන්න පුතේ VBE විචලනයට අනුරූපව IB විචලනය වෙනවනේ. අපි අර මුලින්ම හැදුවේද? එතකොට IB විචලනයට අනුරූපව IC විචලනය වෙනවනේ. IC විචලනය වෙන්න ඕන මිලි ඇම්පියර් 3කින් වැඩි වෙලා මිලි ඇම්පියර් 3කින් අඩු වෙන්න ඕන. හැබැයි අදාළ ට්‍රාන්සිස්ටරේ VCE ට අනුරූප IC යගේ මේ හරිය නම් තියෙන්නේ. එතකොට මිලි ඇම්පියර් 3කින් වැඩි වෙන්නයි අඩු වෙන්නයි කියම අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්න බෑනේ. එතකොට මේ පැත්ත වර්ධනය වෙන්නේ නැහැ හරියට. බැරි වෙලා හරි IC යගේ මේ හරිය යගයක් වුණොත් අඩු වෙන්න බෑනේ. ඊට වඩා අඩු වෙන්න බෑ. වැඩි වෙන පැත්ත වර්ධනය වෙනවා අඩු වෙන පැත්ත වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පුතේ හොඳ වර්ධනයක් ගන්න IC අගය IC ට ගත හැකි මුළු අගය පරාසය තුළ මැද හරිය තියෙන්න ඕන. ඒතකොට සරල ධාරාවක් ඔය ගානේ සරල ධාරාවක් දැන්ට තියෙනවා. ඒතකොට ඒක මත ඉඳන්නේ පුතේ විචලනය සිද්ධ වෙන්නේ මෙහෙම නේද? එහෙම වෙන්න තමයි VCE අගය VCC බෙදීම 2ට ආසන්නයේ පවතින්න ඕන කියලා කිව්වේ. right අපි පොඩි සටහනක් ලියාගමු පුතේ මෙහෙම ලියන්න. ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතයේදී ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතයේදී එය
බාර රේඛාවේ බාර රේඛාවේ දෙකෙලවරට අනුරූප වන බාර රේඛාවේ දෙකෙලවරට අනුරූප වන බාර රේඛාවේ දෙකෙලවරට අනුරූප වන IC හා VCE අගයන්හි IC හා VCE අගයන්හි පවත්වා ගත යුතු වේ. බාර රේඛාවේ දෙකෙලවරට අනුරූප වන IC හා VCE අගයන්හි පවත්වා ගත යුතු වේ. එහෙත් එය සංඥා වර්ධකයක් ලෙස භාවිතයේදී සංඥා වර්ධකයක් ලෙස භාවිතයේදී සංඥාවේ විකෘතියක් රහිතව වර්ධනයක් ඇති කිරීම සඳහා VCE සමානයි VCC බෙදීම දෙකෙහි ආසන්න ලෙස පවත්වා ගත යුතුය. ඉහත බාර රේඛාව මත පිහිටි Q නිවාත ලක්ෂයෙන් ඉහත බාර රේඛාවේ පිහිටි Q නිවාත ලක්ෂයෙන් ට්‍රාන්සිස්ටරයේ පවතින VCE, IC හා IB අගයන් නිරූපණය වේ. හරි නේද දරුවනේ? හරි. ඒ වුණ දහසක් බාධක මැද නේද? නිදින කට් වෙවි කොහොම හරි මෙඩිය කරගත්ත එක ලොකු දෙයක්. හරි. පුතේ සිද්ධාන්ත සටහන නැවත කියවන්න. අපි ලබන සතියේ සමහරට රෑ තාපය පාඩමක් කරන්න ඉඩ තියෙනවා. හරි. අපි ඉස්සර මේක ගණන් කීපයක් හදලා තමයි ඊට පස්සේ ෆෙට් ට්‍රාන්සිස්ටර් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් වලට යන්නේ. දරුවෝ දැන්ට ටාගට් පොත් තියෙන දරුවෝ නැති දරුවෝ ෆොටෝස් ගහලා හරි යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒකේ තියෙන MCQ ඉවර කරන්න පුතේ ට්‍රාන්සිස්ටර් කොටස දක්වා. හරි. ඒතර අපිට ඉතුරු වෙන්නේ කාර්යාත්මක වර්ධකයි තාර්කික ධාරයි ඒ ටික වැඩි කොටසක් නෙවෙයි. ඉතින් ගොඩක් ලොකු කොටසක් තමයි මේ ට්‍රාන්සිස්ටර් කොටස. දරුවෝ දකින්න පස්තාර ගොඩක් හදන්න තියෙන. ඉතින් මේවා තේරුම් ගන්න නැතුව හදලා වැඩකුත් නැහැ. හරි. ඒ නිසා තමයි මේවා තේරුම් ගන්න කොටසින් කොටස ඉගන්නේ. හරි. අපි ගණන් කීපයක් හදමු පුතේ ඉඳ ලැබෙන වෙලාව අනුව ඊළඟට. හරිද? මොනවාම හරි ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා නම් මීටින් එකේ ඉන්න පුතේ අනිත් දරුවෝ සටහන් ලියාගෙන ඉවර නම් රූප සටහන් ඇඳලා ඉවර නම් මීටින් එකෙන් ලීව් වෙන්න. රයිට් හරි. හරි පුතේ හැමෝටම උත්සාහයි.